සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. සීලවන්තයාගේ චිත්ත ප්‍රාර්ථනා පිරිසිදු වන බැවින් ඒවා සමෘද්ධ වන බවත් මනාසේ රකිනා ලද සීලය සංසාර විමුක්තියට මඟ පාදන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් සීලවන්තව ඔබගේ දිවි මඟ සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා රත්මලාන චක්කින්දාරාම පාර පදිංචි තනූජ ලීලාරත්න මහතා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දසසිල් මෑණියන් ප්‍රධානව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타මත්ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්
එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කර ගණ්ඩත් එසේ නිවැරදි වුණ ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවක් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එසේම මුදුන්පත් කර ගැනීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිතවල රැස් කරගත්ත මහානීය කුසල කර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික මහ සිටුතුමාගේ බෑණනු කෙනෙක් වෙච්ච කේම සිටුවරයා මුල් කරගෙන දේශනා කොට වදාළ ගාථා රතනයන් දෙකක්. මේ ගාථා රතනයන් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා. චත්තාරි ඨානානි නරෝ පමත්තු ආපජ්ජති පරදාරූප සේවි අපුඤ්ඤ ලාභං නනිකාම සෙය්‍යං නින්දං තතියං නිරයං චතුත්තං. දෙවනි ගාථා රත්නයේ දේශනා කරනවා අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා බීතස්ස බීතාය රතිච තෝකිකා රාජාච දණ්ඩං ගරුකං පනීති තස්මා නරු පරදාරං නසේවි කියන ගාථා රත්නයන් දෙක. මේ ගාථා රත්නයන්ගේ සරල තේරුම අපි සිහිපත් කළොත් චත්තාරි ඨානානි නරෝ පමත්තු ආපජ්ජති පරදාරූප සේවි. පරදාර සේවනයට යොමු වෙච්ච යම් පුද්ගලයෙක් ඉන්නවා නම් මේ ලෝක වශයෙන් ඔහු සඳහන් කරනවා කාරණා හතරකට ලක් වෙනවා කියලා. ඒ කාරණා හතර තමයි අපුඤ්ඤ ලාභං. ඔහුට පිනක් ලැබෙන්නේ නැහැ. අපුඤ්ඤ අකුසල් තමයි ලැබෙන්නේ. අපුඤ්ඤ ලාභං. නනිකාම සෙය්‍යං. ඊටාම හොඳ නින්දකුත් ඔහුට නැහැ. අකුසලුත් රැස් වෙනවා. හොඳ නින්දකුත් නැහැ. නින්දං තතියං. තුන්වෙනි කාරණාව තමයි නින්දාවට භාජනය වෙනවා. නිරයං චතුත්තං. හතර වෙනුව නිරයේ උපදිනවා. පරදාර කර්මයේ විපාක දෙන කාරණා හතරක් එහෙම සඳහන් කරනවා. දෙවනි ගාථාවෙන් සඳහන් කරනවා අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා. අකුසලයක් ලබනවා මේ ජීවිතය තුළ. බීතස්ස බීතාය රතිච තෝකිකා. මේ ක්‍රියාවෙන් අකුසලයක් ලබනවා. නමුත් ඒ ක්‍රියාව තුළින් බලාපොරොත්තු වෙන යම් සතුටක් තියෙනවා නම් ඒ සතුටත් හරි හැටි ලැබෙන්නේ නැහැ. මොකද බීතස්ස බීතාය බයපත් වූවෙක් විසින් බියපත් වූ තැනැත්තියක් සමග හොයන සතුට නිසි සතුටක් බවට පත් වෙන්නේ නැහැ. රාජාච දණ්ඩං ගරුකං පනීති. රාජ මාත්‍යාදීන්ගෙන් දඬුවමට ලක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි ඒ බවත් ඔහු දන්නවා. තස්මා නරු පරදාරං සේවේති. අන් ඒක දන්නවනම් මිනිස්සු පරදාර කර්මය කරගන්නේ නැහැ.
කියන එක තමයි මේ සඳහන් කරන්නේ. එතකොට අපි මේ කාරණාව ටිකක් සාකච්ඡා කළොත් අනාථපිණ්ඩික සිටුතුමාට හිටියා කේම කියලා බෑන කෙනෙක්. කේම සිටුවරයෙක්. එතකොට මේ කේම රූප සෞන්දර්යයෙන් ඉතාම ලස්සනයි. බොහෝම ලස්සන රූපයක් කේමට තිබුණේ. කේම රූපයෙන් ලස්සනයි. හැබැයි මේ කේම සිටුතුමා පරදාර සේවනයට දැඩිසේ ලොල් වෙච්ච කෙනෙක්. ඒ නිසාම මොහු නිතර නිතර පරදාර කර්මයේ යෙදෙනවා. ලස්සන රූපයක් තියෙන නිසා කාන්තාවන්ද ඔහුට බොහෝම ඇලෙනවා. හැබැයි ඒකට වෙනත් කාරණාවකුත් තියෙනවා. ඒ කාරණාව අගින් සිහිපත් කරලා තියෙන කරුණ අපි මුලින් මතක් කළොත් මේ පින්කම් කරලා කරන ප්‍රාර්ථනා සම්මාදිට්ඨික ප්‍රාර්ථනා මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා කියලා ආකාර දෙකක් තියෙනවා. හැබැයි ප්‍රාර්ථනාව කොහොම කළත් ඒක අපට විපාක දෙනවා. සම්මාදිට්ඨික වේවා මිත්‍යා දෘෂ්ටික වේවා ඒ ප්‍රාර්ථනාව සංසාරේ විපාක දෙනවා. වැරදි ප්‍රාර්ථනා කරපු අයත් ඉන්නවා. හරි ප්‍රාර්ථනා ගොඩ කරපු අයත් ඉන්නවා. හැබැයි ඉතින් පින්කමකුත් කරලා නිරයට යන්න සිද්ධ වෙන ප්‍රාර්ථනා කරනවට වඩා සුගතියට යන්න ප්‍රාර්ථනාවක් ගොනු කරන එකනේ වටින්නේ. එහෙම නැති වුණොත් කෙනෙකුට හොඳට සල්ලි තියෙනවා. නමුත් මේ මුදල් වලින් අපායට පාර පාදන්නත් පුළුවන්. සුගතියට පාර පාදන්නත් පුළුවන්. පිනත් ඒ වගේම තමයි. යම් කටයුත්තක් කරලා පින මම ලබා ගත්තට පස්සේ ඒ පින ඔස්සේ මට සුගතියට යන්නත් පුළුවන්, දුගතියට යන්නත් පුළුවන්. දැන් කෙනෙක් හිතන්නේ නෑනේ පින් කරලා දුගතියට පාර හදාගනි කියලා. පින කියලා කියන්නේ ඇත්තටම දුගතියට යන මගක් නෙමෙයි. නමුත් ඒ තුලින් දුගතියට යන්න පාරත් හදන්න පුළුවන්. ඒක තමයි මේ ඔප්පු වෙන්නේ. තවත් ඒකට කරුණු සඳහන් කළොත් පින්නතුනි අපේ මහබෝසතාණන් වහන්සේ චද්දන්ත ජාතකයේ මහබෝසතාණන් වහන්සේ ඒ කාලේ හස්ති රාජයෙක්. ඒ හස්ති රාජයාට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. ඇතින්නියෝ දෙන්නෙක් හිටියා. මහා සුභද්‍රයි චූල සුභද්‍රයි කියලා. චූල සුභද්‍රා කියන ඇතින්නියට සැකයක් තිබුණා මහා සුභද්‍රට විතරයි රජ්ජුරුව වැඩියෙන් සලකන්නේ මට සලකන්නේ අඩුවෙන් කියලා. ඒකට වෛර බැඳගෙන හිටියේ. සාමාන්‍යයෙන් ඇත් රජ්ජුරුව Tamanට ලැබෙන පළතුරු ටික පසේ බුදුවරුන්ට පූජා කරන සිරිතක් තිබුණා. ඉතින් අබුද්ධෝත්පාද කාලේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. මේ ඇතින්නියොත් ඒ වාගේ Tamanට ලැබෙන පළතුරු කොටස් සමහරලාට පූජා කරනවා. අර චූල සුභද්‍රා පසේ බුදුරජාණන් වහන්සේට පළතුරු පූජා කරලා ඇය මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. මම ඉක්මනට මේ ජීවිතෙන් සමුගන්න ඕනේ. මේ පළතුරු පූජා කරපු පිනෙන් මදුරට රජුරුවන්ගේ දුව වෙලා උපදින්න ඕනේ. ඊට පස්සේ තරුණ වයසේදී ප්‍රතාපවත් රජෙකුගේ බිසවක් බවට පත් වෙන්න ඕනේ. රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජු ලව්වා තවත් පිරිස් යොදාගෙන මට එදාට මේ ඇත් රජු මරවන්න ලැබෙන්න ඕනේ. බලන්නකො පින්කමක් කරලා කරපු ප්‍රාර්ථනාව. එතකොට ස්වර්ණ තිලක ගැනත් අපි පින්නතුන් අහලා ඇති. ඇය පින්කම් කරලා කරපු එක ප්‍රාර්ථනාවක් තමයි බොහෝම ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ. තමන් දකින හැම පිරිමියෙක්ම උමතු බවට පත් වෙන්න ඕනේ. ඇය පිළිබඳවම හැඟීම් පහත වෙලා උමතු තැනැත්තෙක් හැටියට ඇය පිළිබඳව කටයුතු කරන්න යෙදෙන්න ඕනේ. පස්සේ අන්තිමට මිනිස්සු ස්වර්ණ තිලකව ගහලම මරලා දානවා. මොකද ඇය නිසා පවුල් පදනක් විනාශ වෙන්න ගත්ත නිසා. ඉතින් ඒ වගේම ප්‍රාර්ථනාවක් තමයි මේ කේම සිටුවරයත් පෙර කරලා තියෙන්නේ.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ චෛත්‍යයට රත්තරන් නූලෙන් අලංකාර කරන ලද පතාක දෙකක් ඔහු පූජා කරලා තියෙනවා. දජ පතාක කියලා අපි කියන්නේ. දජ කියන්නේ කොඩි. පතාක කියන්නේත් කොඩි තමයි. හැබැයි අපි දකින සාමාන්‍ය කොඩියට වඩා හුඟක් ලොකු කොඩි. සමහරවිට අපි දකිනවා කණුවක අඩි 12ක් 15ක් දිගට දාපු ලොකු කොඩියක්. ඒ වාගේ කොඩි තමයි මේ පතාක කියලා කියන්නේ. විශාල කොඩි. එහෙම කොඩි දෙකක් පතාක දෙකක් පූජා කළා කියලා තමයි සඳහන් කරන්නේ. රන් නූලෙන් ගෙත්තම් කරලා කොඩි දෙකක් පූජා කරලා කරපු ප්‍රාර්ථනාව තමයි මේ රැස් කරගත්ත පිනෙන් මගේ සහලේ ඥාතිකාන්තාවන් හැර අන්‍ය වූ කාන්තාවන් මම දැක්කහම ඔවුන්ට මම ගැන දැඩි පැහැදීමක් බැඳීමක් ලෙන්ගතුකමක් උපදින්න ඕනේ. පින්කමක් කරලා කරපු ප්‍රාර්ථනාවක්. මේ හේතුවත් ඒ ප්‍රාර්ථනාව. කේම හරිම ලස්සනයි. කේම දකින කාන්තාවන්ට, ඒ කියන්නේ ඥාති කාන්තාව නෙමෙයි අන්‍ය වූ කාන්තාවන්ට තමන් කොයිතරම් හොඳට සිල් රැකගෙන ඉන්න කෙනෙක් වුණත්, තමන් සමාජයේ මොනතරම් උසස් තරාතිරම් මට්ටමක ඉන්න කෙනෙක් වුණත්, කේම දැක්කහම තමන් කවුද කියලා අමතක වෙනවා. තමන්ගේ ගෞරවනීය තත්ත්වය අමතක වෙනවා. ඒ නිසා කාන්තාව බොහොම පෙළඹෙනවා ඔහු ළඟින් ඇසුරු කරන්න. මොහුගේ තියෙන අර කාමුක බව වැඩි නිසා ඔහු ඒ හැම අවස්ථාවකම ප්‍රයෝජන ගන්න යෙදෙනවා. ඉතින් මේක රාජපුරුෂයන්ට අහු වුණා. රාජපුරුෂය කෙලින්ම අරන් ගියා රජ්ජුරුව ගාවට. රජ්ජුරුව තොරතුරු හොයලා බලහම අනාථපිණ්ඩික සිටුතුමාගේ බෑනා. ඉතින් මොහු හිරගත කරලා මොහුට දඬුවම් කළොත් කෙලින්ම නින්දාව යනවනේ සිටුතුමාට. ආන් ඒකින්ද සිටුතුමා ගැන හිතලා කිසිම වග විභාගයක් කරන්න නැතුව නිදහස් කළා. දෙවනි වතාවෙත් එහෙම්මම අහු වුණා. දෙවනි වතාවෙත් එහෙම්මම නිදහස් කළා. හැබැයි නිදහස් කරන්න කේම කල්පනා කරන්නේ මට මේ නිදහස හම්බ වෙන්නේ මගේ පවුලට සම්බන්ධ මගේ මාමණ්ඩි සිටුතුමාගේ බෑනනේ. මේ දහම තුල මේ සමාජය තුල රජ සිටු මැති ඇමතිවරු අතරේ විතරක් නෙමෙයි දෙවියන් බඹුන් පවා වන්දනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ මගේ මාමණ්ඩි ගැන තියෙන පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. මාමණ්ඩිට ඒ තරම් සලකනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මොහු ප්‍රබලදායකෙක්. භාග්‍යතුන් වහන්සේගේ ගෘහි උපස්ථායකවරයා. එවන් මාමා කෙනෙක් ඉන්න නිසා තමයි මට මේ සහනය ලැබෙන්නේ. එහෙම නැත්නම් රජුන්ගෙන් දැඩි දඬුවම් තමයි මට හම්බ වෙන්නේ. එහෙම හිතලවත් මොහු මේ ක්‍රියාව නතර කරන්නේ නැහැ. අවස්ථා කීපයක්ම රාජපුරුෂයෝ ඔහු රජු ගාවට පැමිණෙව්වත් රජුරු කිසිම දඬුවම් කරන්නේ නැහැ. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සිටුතුමාට අපකීර්තියක් වෙයි කියලා. අන්තිමට මේක සිටුතුමා දැනගත්තා. සිටුතුමා එදා කේමට කතා. කේම හරීම කීකරුයි. මෙහෙම වැඩ කළාට හරි කීකරු කෙනෙක්. කේමට කතා කළා ලෑස්ති වෙන්න භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න. හා කීවා. දැන් කේමත් සිටුතුමාගේ පස්සෙන් යනවා. ගියහම භාග්‍යතුන් වහන්සේ සිටුතුමත් එක්ක ටික වෙලාවක් කතා කළා. සිටුතුමා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මේ මගේ බෑනා. හැබැයි මොහු මේ වාගේ මහ පහත් වැඩකට යොමු වෙලා ඉන්නවා. ස්වාමීනි මොහුට බණ ටිකක් දේශනා කරන්න. මොහු බේරගන්න උත්සාහ කරන්න. ආන් එදා කේමට අනුශාසනා කරන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. එමනම් අපි මුලින් තේරුම මතක් කළා. නැවත ආවර්ජනය කළොත් චත්තාරි ඨානානි නරෝ පමත්තු ආපජ්ජති පරදාරූප සේවි. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙක් පරදාර කර්මයේ යෙදෙනවන. ඔහුට මෙන්න මේ වාගේ කාරණා 4කින් විපාක ලැබෙනවා. අනිසි විපාක.
ඔහු අතින් මෙවන් කරුණු 4ක් සම්පූර්ණ කෙරෙනවා. එනම් පළවෙනි එක දේශනා කළා අපුඤ්ඤ ලාභං න නිකාම සෙය්‍යං. අපුඤ්ඤ ලාභං කියලා කියන්නේ මේ ක්‍රියාව තුළ අකුසල් රැස් වෙනවා. දැන් අපි විසින් ආරක්ෂා කළ යුතු නිත්‍ය සීලය පංච සීලයනේ. එතකොට පන්සිල් කියලා කියන්නේ ලෝකවද්‍යයිනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වී ඇති කාලෙත් නැති කාලෙත් මේ පන්සිල් පිළිබඳව අවබෝධයක් සත්පුරුෂයන්ට තියෙනවා. ඒකත් පින් කරලා ප්‍රාර්ථනා කරන්නත් වටිනවා. මොකද අබුද්ධෝත්පාද කාලයක අපි මේ සිල් රකින්න ඕනේ කියන කාරණාව දන්නේ නැහෙනි. අපිට කියලා දෙන්න කෙනෙකුත් නැහෙනි. නමුත් මේ පන්සිල් කියන කාරණාව එදාටත් තියෙනවා. ඒ වුණාට දන්නේ නැහෙනි කවුරුවත්. ලෝකවද්‍යයි කියලා කියන්නේ විශ්වයට අයත්, ලෝකයට අයත්. විශ්වීය නීතියක්. ඉතින් අපි නොදන්න නිසා ප්‍රාණඝාතත් කරනවා, හොරකනුත් කරනවා, වැරදි කාම සේවනයත් කරනවා. බොරුත් කියනවා, ආරක්කුත් බොනවා. ඉතින් එතකොට අපි අකුසල් රැස් වෙන්න දන්නව නොදන්නව කියන එක වටිනවද? දන්න නොදන්න එක වටින්නේ නැහැ අකුසල් රැස් වෙන්න. දැන් අපි පාරට ගියහම වාහනයක් අරගෙන අපි වැරදි කරලා ඊළඟට සමහර පොලිසියෙන් අපිව අල්ල ගන්නවා. අල්ලගෙන වරද අපිට පෙන්නලා දෙනවා. අපි කියනවා රාලහමි එහෙම නීතියක් තියෙන බව මන් දන්නේ නැහැ. එහෙම කිව්වොත් අපිට නිදහස හම්බෙයිද? පාරට එනවනම් නීතිය දැනගෙන ඉන්න ඕනේ. ඒකට මේ ලෝකෙ ඉපදුනහම ඒ ස්වභාව ධර්මයේ නීතියට අපි අවනත වෙන්න දැනගන්න ඕනේ. නොදැන ඒක යමෙක් උල්ලංඝනය කරනවා නම් අනිවාර්යෙන් ඒකේ විපාකය ඔහුට හම්බෙනවමයි. බේරෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා අපි පින්කම් කරලා කර යුතු ප්‍රාර්ථනා අතරට එකතු කරගන්න ඕනේ. නිවන් දක්නා ජාති දක්වා. කොයි කාලේ නිවන් දකීද අපි දන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් එදාටත් මට නිර්මල තිසරණේ අවබෝධ වේවා. මට උතුම් සීලය අවබෝධ වේවා. එහෙම ප්‍රාර්ථනා ගොනු කරලා තියහම එදාටත් සිල් රකින්න මතක් වෙනවා. එදාටත් සිල් කැඩීමේ ආදීනව මතක් වෙනවා. අබුද්ධෝත්පාද කාලයකවත් එතකොට අකුසලයට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කළා අපුඤ්ඤ ලාභං. අකුසල්ම රැස් වෙනවා. ඊළඟට දේශනා කළා අකුසල් රැස් කරනවා වගේම මේ පුද්ගලයා තවත් මහත් දුක් රාශියකට පාත්‍ර වෙනවා. නිකාම සෙය්‍යං. ඔහුට නිନ୍ଦ හරියට අඩුයි. එතෙන් පරදාර සේවනයේ සඳහා ඔක ධර්මයේ තව තැනක පැහැදිලි කරන්නේ රාත්‍රී වීති සංචාරය කියලානේ. පිරිහීමේ දොරටු පැහැදිලි කරන තැන රාත්‍රී වීති සංචාරය කියලා සඳහන් කරන්නේත් මේ කාරණාව තමයි වැඩිපුර. එතකොට නනිකාම සෙය්‍යං. හොඳ නින්දක් නැහැ. එරයට හැරිලානේ. එහෙම ඇවිදිනවා. එතකොට අකුසල් රැස් වෙනවා. හොඳ නින්දකුත් නැහැ. තුන්වෙනිව සඳහන් කළා නින්දං තතියං හරියට නින්දාවට භාජනය වෙනවා. වැරදි කාම සේවනයේට යොමු වෙච්ච අය සමාජයේ නින්දාවට අපහාසයට භාජනය වෙනවා. ඒ විතරක් නෙමෙයි හරි අනාරක්ෂිත පුද්ගලයෝ බවට පත් වෙනවා. එහෙම පුද්ගලයෝ සමහරලාට අනුන්ගෙන් පිහියනුමින් මැරෙනවා. වෙඩි පහරින් මැරෙනවා. කඩු පහරින් මැරෙනවා. පොළු පහරින් මැරෙනවා. ඒ තව කෙනෙක් කැමති නෑනේ තමන්ගේ කාම වස්තුවක් තව කෙනෙක් කෙලසනවට. ඉතින් ඕන තරම් සමාජයේ අපි එහෙම දේවල් අදත් අහනවා. ගහලා මරලා, කපලා මරලා, පුච්චලා මරලා, නොඑක් වද දීලා මරපු අවස්ථා. සමහරලාට දෙන්නම මරලා, නැත්තම් එක්කෙනෙක් මරලා.
ඒ හින්දා මේ හරියට නින්දාවට භාජනය වෙනවා අනාරක්ෂිත ජීවිතයක් තමයි තියෙන්නේ. ඔහුට විතරද නින්දාව? ඔහුගේ දරුවන්ටත් සමහරලාට නින්දාවට ලක් වෙන්න වෙනවා. ඔහුගේම බිරිඳටත් නින්දාවට ලක් වෙන්න සිද්ධ වෙනවා. දරුවන්ට එහෙම නින්දා කරනකොට දරුවන්ට තාත්තා ගැන ඊළඟට ද්වේෂයක් උපදින්න පටන් ගන්නවා. එතකොට දරුවෝ අකුසල් කරගන්නවා ද්වේෂයක් උපදවගෙන. තාත්තට දරුවන්ගේ මූණ බලන්න බැරුව යනවා ලොකු මහත් වෙච්ච දරුවන්ගේ. මේ වාගේ ප්‍රශ්න කීයකට මූණ පානවද? එහෙනම් නින්දං තතියං තුන් වෙනුව නින්දාවට භාජනය වෙනවා. නිරයං චතුත්තං හතර වෙනුවට මරණින් මත්තේ නිරයේ උපද්දවනවා. පරදාර කර්මය කරපු අය. එතකොට නිරයේ ඉපදුනහම මොන තරම් දරුණු දුක්ඛ කන්දයන්ට මූණ පාණ්ඩ සිද්ධ වෙනවද? සමහර තැන්වල ඒ කරුණු විස්තර කරලා තියෙනවා. නිරය ගැන අපේ පින්නතුන් බණ අහනකොට නිතර නිතර අහලා තියෙනවා. මහ නිරේවල් 8ක්, ඔසුපත් නිරේවල් 128ක්, සියලුම නිරේවල් 136ක් ධර්මයේ පැහැදිලි කරනවානේ. එතකොට ඔය අතර පැහැදිලි කරනවා කටු ඉඹුල් නිරය කියලා නිරයක්. ඉඹුල් ගස් තමයි තියෙන්නේ. ගව් ගානක් උසයි. තනිකරම ගහ අඹ දැල්ලක් වගේ රතුම රතු පාටයි. ඒ ගහේ පාට නෙමේ මුළු ගහම ගිනි අරගෙනයි තියෙන්නේ. ඒතර මේකේ කටු තියෙනවා. සඳහන් කරන එක කට්ටක් අඟල් 16ක් විතර දිගයි කියලා. අග්ගිස්සෙන් ඒ කටු නැමිලා තියෙන්නේ. අඟල් 16ක් විතර දිගයි අගින් නැමිලා. උඩට යනකම්ම එහෙමයි. ළඟ ළඟ කටු. ඉතින් මේ ගහේ නගින්න ඕනේ. නැංගේ නැත්තම් මොකක් වෙයිද? ගිනිගත්ත යකඩ පොළු අරගෙන ඉල පහර දෙනවා. නගින්න කියලා. ඒ පහර දීමේ හැටියට තේරෙනවා මේ ගුටි කනවට වඩා නගින එක හොඳයි කියලා. ගහට නගින එක හොඳයි කියලා. හැබැයි නගින්න ගත්තාම මොකද වෙන්නේ? ගුටි කෑවනම් ඊට වඩා සැපයි. ඇයි අර කටු ඔක්කොම ඉස්මුදුනට මුදුනින් උඩින් තියෙනවනේ. එතකොට එක පාදයක් තියලා අනික් පාදයෙන් ඉස්සෙනකොටම අර කටු ඔලු කට්ට කඩාගෙන බහිනවා ඇතුළට. ඒත් නගින්න එපැයි දැන් නතර වෙන්න බෑ. එතකොට ගහනවා. එතකොට ඊළඟට ඒක කඩාගෙන S2 දිහාට එනකොට ආයේ ඔලු කට්ටේ උඩ තිබිච්ච හරිය තිබ්බා වගේම හොඳයි. හැබැයි ඊළඟට ඉස්සෙනකොට ආයෙත් ඔළුව කඩාගෙන බහිනවා. ඊළඟට S2 දිහා තිබ්බ එක හකු පාදාව දිහාට ඇවිල්ලා. ඉස්මුදුනින් ඇනුන එක S2 දිහාට පාත් වෙලා. ඉස්මුදුනින් ආයෙ කට්ටක් ඇනෙන්න ඔන්න මෙන්න වෙලා තියෙනවා. ඉතින් තව ටිකක් යනකොට පපුව ඉරාගෙන, බඩ ඉරාගෙන, බඩවැල් ගලවගෙන නගිනවා. මැරෙන්නේ. මේ හැම කටුවක්ම නිකන් ඔක්කොම රතුම රතුයි ගිනි අරගෙන තියෙන්නේ. ඒතර කටු යයිනවා විතරනේ පිච්චෙනවා. කර්මයේ ශක්තිය නිසා කවදාවත් මැරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ගව් ගානක් නගිනවා. තව කෙනෙක් අනිත් පැත්තේ බහිනවා. ඉතින් මේ නැග්මයි බැස්මයි කියන දෙක අවුරුදු කෝටි ගණන් කෙරෙනවා. අන් එතකොට තමයි තේරෙන්නේ සුළු සැපයක් හොයන්න ගිහිල්ලා අති දීර්ඝ කාලීන දුකක් වින්දනය කරන්න වුණා කියලා. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. මහණෙනි මහත් වූ ලාභයක් වෙනුවෙන් සුළු සැප අත්හරින්න කියලා. පොඩි පොඩි සැප අත්හරින්න. එතකොට තමයි ලොකු ලොකු ලාභ හම්බ වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සුළු සැප කියලා කියේ මොනවටද? ඇත්තටම එතන අදහස් කළේ දෙව්ලොව දෙව් සැපය අත්හරින්න කියලා. මේ කියන්නේ දෙව්ලොව දෙව් සැපයත් අත්හරින්න ඒකත් සුළු සැපයක් හැටියට පෙන්වන්නේ. මොකේට සාපේක්ෂවද ඒක සුළු වෙන්නේ? නිවන් සැපයට සාපේක්ෂව. දෙව් සැපයත් සුළු සැපයක්.
එයින්ද දේශනා කළ හැම මොහොතකම සුළු සැපය අත්හරින්න මහත් වූ සැපයක් වෙන්නේ. දැන් මේ සුළු සැපය හොයන්න ගිහිල්ලා විඳින මහත් වූ දුක ඉතින් නිරේ ඉපදිලා එහෙම දුක් විඳින්න වෙනවා. ඊළඟට තව පැහැදිලි කරන තැන්වල තියෙනවා ගව් ගණන් දිග පළල තියෙන මහ විශාල ගිනි අඟුරු වලවල්. ඒ වලවලුත් ඒ තරම්ම ගැඹුරුයි. තන්නේ කරම අඟුරු තියෙන්නේ. යමපල්ලු නිරිසත්තුන්ගේ පාද දෙකෙන් අල්ලලා අර මඩේ ඉන්නක් හිටවනවා වගේ අඟුරු ගොඩේ අනිනවා. ඉන ගාවට එනකම්ම අඟුරු වල යට යනවා. කකුල් දෙක උඩට උස්සගෙන අර අඟුරු යට පිච්චෙනවා. මැරෙන්නේ නැහැ කවදාවත්. අපිට එහෙම පිච්චෙන්න වුණොත් අපි මොහොතින් මැරෙනවා. නමුත් මැරෙන්නේ නැතුව පිච්චෙන කෙනා කොහොම වේදනාවක් විඳිනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි මේ වේදනාවට තාම මුහුණ දීලා නැති හින්දා. ආයෙත් අවුරුදු කෝටි ගණන් එහෙම දුක් විඳින්න වෙනවා. ඉතින් ඒකට කල්පනා කරලා බලන්නකෝ. මෙවන් වූ ස්වල්ප ආස්වාදයක් හොයන්න ගිහිල්ලා මෙච්චර දුක් විඳින්න වටිනවද මේ ආස්වාදය කියලා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊළඟ ගාථාවේ සඳහන් කළා අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා. මහත් අකුසල කර්මයක් රැස් කරගන්නවා. බීතස්ස බීතාය රතිච තෝකිකා. අකුසලයේ මිස ඔහු විඳින උසස් සැපයක් නම් නැහැ. ඒ උසස් සැපයක් ඔහුට නැත්තේ කොහොමත් ඒක උසස් සැපයක් නෙමෙයි. නමුත් කාම ලෝකේ ඒක උසස්ම සැපයක් හැටියට සලකන්නේ. නමුත් මෙතන සඳහන් කරනවා බීතස්ස බීතාය රතිච තෝකිකා. යම් කාන්තාවක් සමග එහෙම අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නම් ඒ කාන්තාවත් හැම වෙලාවෙම ඉන්නේ බයෙන්. ස්වාමියා දැනගනීද? දරුවෝ දැනගනීද? මව්පියෝ දැනගනීද? ඥාතීන් සහෝදර සහෝදරියෝ යහළු මිත්‍රයෝ දැනගනීද කියලා ඇයත් හැම වෙලාවෙම දැඩි සැකයක තමයි ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම හිතේ බයක් තියෙනවා. යන තැනක ගිය තැනක නමුත් අඳුරන කෙනෙක්වත් හිටියද? මාව දැක්කද? හඳුනගත්තද? අද ගෙදර යනකොට ගෙදරට ආරංචි වෙලාද? බලන්න හිත ඇතුලේ කරදර ප්‍රශ්න කීයක්ද කියලා. එතකොට ඒ තැනැත්තටත් එහෙමමනේ. එතකොට ඇයත් බයයි ඔහුත් බයයි. ඇයි තමන්ගේ ඇය දැනගනී කියලා. දෙන්නම බියෙන් ඉන්නකොට එහි කොහිද සතුටක් තියෙන්නේ කියලා අහන්නේ. බීතස්ස බීතාය රතිච තෝකිකා. බිය ඌවෙක් බිය ඌ තැනැත්තියක් සමග මොකද්ද හොයන සතුට? එතකොට සතුටකුත් නැහැ. නැත්තේ නෑ. නමුත් බලාපොරොත්තු වෙන සතුට ලැබෙන්නේ. සතුටකුත් එහෙම නොලැබිලා නමුත් මහ අකුසල් කන්දක් විතරක් රැස් වෙනවා. ඒ නිසා සඳහන් කළා රාජාච දණ්ඩං ගරු කම්පනීති. රජුන්ට ආරංචි වුණොත් රජුන්ට අහු වුණොත් මනුලවදිම මොන වාගේ දඬුවම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද? එහෙම අහු වුණොත් ඒ ගුටි කන දඬුවමට වඩා වෙනත් දෙන දඬුවමට වඩා ලොකු දඬුවමක්නේ එතනින් එහාට පවුලේ අයට මුහුණ දෙන්න තියෙන අපහසුතාවය. දරුවගේ මුහුණ බලන්නේ කොහොමද? බිරිඳගේ මුහුණ බලන්නේ කොහොමද? ස්වාමියාගේ මුහුණ බලන්නේ කොහොමද? ආයතනෙට මුහුණ දෙන්නේ කොහොමද? අර ඇඟට දැනෙන වේදනාවට වඩා හිතින් විඳින වේදනාව හරි වැඩි. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඒ වාගේ කාරණා ගොඩක් තුල අපහසුතාවයට පත් වෙන්න හේතු රැසක් තියෙනකොට මහත් අකුසල් සහිත මෙවන් කාරණාවන්ට කුමකට එළඹෙනවද? අවසාන සඳහන් කළා තස්මා නරු පරදාරන්න සේවි. අවබෝධයක් තියෙනවනම් ප්‍රඥාවක් තියෙනවනම් වැටහීම ඇති වෙනවනම් සිහිය ප්‍රඥාව තියෙනවනම් මේ ලෝකෙ මිනිස්සු කර්මය කර්මඵලය දන්න අය
තස්මා නරෝ අං ඒ නිසා මිනිස්සු පරදාරං නසේවී පරදාර සේවනයට කවදාවත් යොමු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ ලෝක වශයෙන් අපි අනුන්ගේ කාමවස්තු ඒ විදිහට විනාශ කරනවා නම් තමන්ගේ වස්තුත් ඒ විදිහටම වෙනසෙනවා. තමන් යම් අන්කාන්තාවක් හොයාගෙන යනවා නම් සමහරලාට තමන්ගේ භාර්යාවොත් ඒ වගේ තව කෙනෙක් අතින් වෙනසෙන්න තියෙන ඉඩ වැඩි. ඒ වගේම තමයි තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව බොහෝම අවම වෙනවා. දරුවෝ පවා අන්‍යයන් අතින් කෙලෙසෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙම තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් ජීවිත කාලයක් මව්පියන්ට හැඬු කඳුලින් ගත කරන්න වේදනාව විඳින්න හේතුවක් ඒ තුළින් සැලසෙනවා. නමුත් අපෙන් කාගේවත් එවන් කාම වස්තුවකට හිරිහැරයක් කරදරයක් බාධාවක් නැත්නම් අපිටත් අපේ පවුල්වල අයටත් කාගෙන්වත් එහෙම කරදරවලට මූණ පාන්න ලැබෙන අවස්ථාවත් බොහොම අවමයි කියලා සඳහන් කළා. ඉතින් මේ වගේ දේවල් පින්නතුනි මේ ජීවිතයෙන්ම අපි අත්හැරියාම සමහරවිට අපේ අයට කරදරයක් නොවෙන්න තියෙන ඉඩ කඩ වැඩි. නමුත් බැරිලත් කරදරයක් වුණොත් මේ ධර්ම කාරණාව ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද අපිට? එහෙනම් ඒ කියලා තියෙන බොරුවක් නේ කියලා. මේක මේ එක භවයකින් වෙනවද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රාණඝාතයේ එක විපාකයක්නේ නැවත ඉපදිච්චාම අල්පායුෂ්ක වෙන එක. දැන් මේක මහා ධර්මපාල ජාතකයේ හොඳට විස්තර කරනවා. ධර්මපාල පරපුරේ අය කවදාවත් අකාලේ මැරෙන්නේ නැහනේ. ඒ කියන්නේ ධර්මපාල පරපුරේ කවුරුවත් ප්‍රාණඝාත කරලා නැහැ. කරන්නේ නැහැ. ඒ නිසා අකාලේ මැරෙන්නේ නැහැ. පුතා මැරුණා කියලා ඇවිල්ලා කියහම පිළිගන්නෙම නැහනේ. පුතා මැරුණා කියහම hina වෙනවා සිටුතුමා. ඒක වෙන්න බෑ. බාන මොනතරම් විශ්වාසයක්ද? එතකොට ආචාර්යවරයා කියනවා මම හිතුවා ඔබ පිළිගන්නේ නැති වෙයි කියලා. ඒ හින්දා ඔබට ඔප්පු කරන්න මං ඇටකෝටුත් අරන් ආවා. ඇටකෝටු ටික අරගෙන මේසෙ උඩ තියලා කියන මේ තියෙන පුතාගේ ඇටකෝටු. එහෙම කියනකොට ඒ මාලිගාවේ දැසිදස්සොත් hina වෙන්න ගත්තා. ඒකනම් වෙන්නම බෑ කියලා. ඒ කියන්නේ මේ දැසිදස්සන්ට පවා පූර්ණ විශ්වාසයක් තියෙනවා අපේ කුමාරයා මැරුණේ නැහැ. තාත්තා කියනවාසේ ආචාර්යතුමනි මේ එළුවෙකුගේ ඇටකෝටු මගේ පුතාගේ ඇටකෝටු නෙමෙයි. අපේ පවුලේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ කියලා. එතකොට තමයි ආචාර්යවරයා අහන්නේ ඒකට රහසක් තියනවද? මොකද්ද හේතුව? එතකොට තමයි හේතුව කියලා දෙන්නේ අපි ප්‍රාණඝාත කරන්නේ. එතකොට පින්නතුනි දැන් ගිය ආත්මේ අපි බොහෝ ප්‍රාණඝාත කරපු අය කියලා කියමු. ගිය ආත්මේ හරි පෙර ආත්මවල අපි හැමෝම ප්‍රාණඝාත කරපු අය. එතකොට දැන් ඒ අකුසලයක් මේ ජීවිතයේ අවුරුදු 30න් මරණයට මට හේතු වෙලා තියෙනවා. අල්පායුෂ්කව මැරෙනවා. මේ ජීවිතයේ මම ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා පෙර ජීවිතවල කරපු අකුසල් විපාක දෙන්නේ නැද්ද? විපාක දෙනවා. ඒ හින්දා මේ ජීවිතේ මට 30න් මැරෙන්න වෙන්න පුළුවන්. හැබැයි මේ 30 ඇතුලේ මම ප්‍රාණඝාත කරලා නැහැ. එතකොට ඊළඟට 30 ඇතුලේ ප්‍රාණඝාත කළේ නැහැ කියලා කියන්නේ සිල් රැක්කා කියන එකනේ. අනික් සිල්පදත් ආරක්ෂා කරනවානේ. එතකොට ඒ කුසලයෙන් ආයෙ සුගතිගාමි වෙලා සමහරට ආයෙත් ආත්මයක් දෙකක් හරි එහෙම වෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ ඒ පරපුර ප්‍රාණඝාතයෙන් වැළකුණහම ආන් එතනින් එහාට තමයි අකල් මරණයකට මග හැදෙන්නේ නැත්තේ. ඒතර මේ ජීවිතේ අපි ඒක නැවැත්තුවා කියලා පෙර ජීවිතවල අකුසල කර්ම අපි කෙරේ එන එක නවතින්නේ නැහැ. එවන්නේම විපාක දෙනවා. සීමා වෙන අවස්ථා තියෙනවා. නමුත් විපාක දෙනවා. එහෙනම් කාලයක් තිස්සේ අපි ඒක ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට තමයි පෙර අකුසල් ටික ගෙවිලා කුසලයේ බලය ඉස්මතු වෙලා අපිට රැකවරණයක් ආරක්ෂාවක් හැදෙන්නේ. අන් ඒ වගේ මේ උතුම් සිල්
යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒ හැම කෙනෙක්ම මේ ලෝකයේ උතුම් රැකවරණයක් හදාගන්න. භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද ආරක්ෂා කරන්න කියලා අපිට දේශනා කොට වදාළේ මේ ජීවිතයෙන් සුගතියකට මඟ හදාගන්නත්. මතු සංසාර ජීවිතවල සුගතිගාමී වෙන්නත්. සුගතිය උපද්දවන්න විතරක් නෙමෙයි ආරක්ෂා සම්පත්තිය හදන්නත් එක්කයි. ඒ ප්‍රාණඝාත කරලා නැත්තම් අල්පායුෂ්කව මැරෙන්නේ නැහැ. හොරකම් කරලා නැත්තම් අපේ ධන ධාන්‍ය කවදාවත් ගිනිගන්නේ නැහැ. රජුන් විසින් විනාශ කරන්නේ නැහැ. හොරුන් විසින් පැහැරගන්නේ නැහැ. තව කවුරුවත් මංකොල්ල කන්නේ නැහැ. ඇයි අපි සංසාරේ අනුන්ගේ දේවල් වලට එහෙම කරලා නැහැ. මගේ දෙයක් එළියේ බිමේ වැටිලා තිබ්බත් කවුරුත් ගන්නෙත් නැහැ. එහෙම ගන්න හේතුවක් නැහැ. ඒ වගේ සුගතියට මගත් ආරක්ෂා සංවිධානයත් දෙකම සම්පූර්ණ වෙනවා සිල් ආරක්ෂා කිරීමෙන්. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ ගිජිකුළු පව්ව පාමුල සක්මන් කරමින් වැඩ ඉන්නකොට ගිජිකුළු පව්ව උඩ ඉඳලානේ දේවදත්තයන් වහන්සේ ගලක් පෙරළුවේ. එතකොට ඒ ගල පෙරලි එනකොට වෙනත් ගල් දෙකක් නැගිලා පෙරලෙන ගල බාරගත්තා. එතනින් එහාට යන්න දුන්නේ නැහැ. පස්සේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඒ ගල පෙරලෙන බව දැනගෙන අදිෂ්ඨාන කළාද ගල නවතින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මහණෙනි. එහෙම ගලක් උඩ ඉඳලා පෙරලෙන බවක් මම දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක දන්නේ නැහැ කියලා කියහම ආයි කෙනෙකුට ආයි හිතෙනවා එතකොට මේ සියල්ල දන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ සක්මන් කරනවා මිසක් මගේ ආරක්ෂාවට හානි කරන්න කවුද ඉන්නේ කියලා අදිෂ්ඨාන කරලා බලන වෙලාවක් නෙමෙයිනේ. මේ වෙලාවේ සක්මන් කිරීමේදීලා ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සක්මනේ යෙදিলা හිටියත් ගල පෙරල්ලා කරන්න හදාපු කාර්ය වෙන්නේ නෑ. ඒක කවුරු හරි නවත්තනවා. ඒකයි මේ අහන්නේ භාග්‍යතුන් වහන්සේ දැනගෙනම නැවැත්තුවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි. මම තමයි ඒක නැවැත්තුවේ. හැබැයි අද නෙමේ. මගේ ආරක්ෂාව මම හදලා තිබ්බේ පෙර ජීවිතවල. මහණෙනි, ඒ ආරක්ෂාව මම හැදුවේ පෙර. ඒ කියන්නේ පෙර ජීවිතවල ප්‍රාණඝාත කිරීම අත්හැරලා තිබුණ නිසා අකාලී නැති වෙන්න විනාශ වෙන්න හේතුවක් නැහැ. බුදු කෙනෙක් නසන්න කාටවත් බෑ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසි කෙනෙක් ඒකට සමත් නැහැ. නමුත් මගේ ආරක්ෂාව මහණෙනි මම හැදුවේ පෙර ජීවිතය කියලා සඳහන් කළා. ඒ තමයි පෙර ජීවිතවල ප්‍රාණඝාත කර්ම නොකරලා තිබුණ නිසා මේ ජීවිතෙන් මම අකමැති වෙලාවේ මගේ ජීවිතය උදුරගන්න වෙන කාටවත් බෑ. මම අකමැති වෙලාවෙ එක කරන්න බෑ. එන පිහියෙන් අනින්න, කඩුවෙන් කපන්න, තුවක්කුවෙන් වෙඩි තියන්න, පුච්චන්න කාටවත් බෑ. පෙර ජීවිතවල ආරක්ෂාව හදලා තිබුණා නම් ඒ වගේ තමයි මේ කාරණා පහම පන්සිල් ගැන කතා කරාම මේ සියලුම කාරණා එහෙමයි. යමෙක් ඒ උතුම් සීලේ දිහාවට හැරෙනවා කියලා කියන්නේ නිවන් දකින්නතුරු රැකවරණයක් එළව මෙලව දෙකේම හදනවා කියන එක. ඉතින් ඒ තරම් රැකවරණයක් නම් අපිට හැදෙන්නේ මේ සිල් රැකීම තුල. අපි ඒ රැකවරණය හදාගන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තමයි හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඇයි මම ආරක්ෂාව හදාගන්නේ නැත්තේ? ඒ හින්දා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ හැම වචනයක්ම හැම කාරණාවක්ම මහා කරුණාවෙන් මහා දයාවෙන්මයි දේශනා කළේ. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පිරුයි භාග්‍යතුන් වහන්සේ අපිට රිදවන්න නෙමෙයි. අපිට වැඩ වැඩි කරන්න නෙමෙයි. අපට කරදර කරන්න නෙමෙයි. සංසාරේ රිදෙන අපි රිදෙන එකෙන් බේරගන්න. සංසාරේ නොයේ කරදර වලට භාජනය වෙලා ඉන්න අපි කරදර වලින් බේරගන්නයි පාරමිතා පුරාගෙන ආවේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සිල්පද ටික පනවලා තිබුණේ නැත්තම් කොයිතරම් නිදහසේ මිනිස්සු ඉඳීද කියලා.
නෑ අනුකම්පාවෙන් පෙන්නලා තියෙන්නේ ලෝකයට අයත් ශික්ෂාපද උල්ලංඝනය කරලා නිරේට යන්න එපා කියලා. අපි බේරගන්න සඳහා භාග්‍යතුන් වහන්සේ කරුණු දේශනා කළා මිසක් අපිට කරදර කළේ නෑ. ආන් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන මේ නිර්මල ධර්ම පරියාප්තිය මනාව ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරලා ලබන්න තියෙන උතුම් ශාන්තිය යහපත ජීවිතයට ලබාගෙන සතර අපායට සදහටම පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් අවසානයේ අමා මහ නිවනින් සැනසෙන්න බුද්ධාන්තරයක් තුල ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක අගය වටහාගෙන ඒ ජීවිතයට සාධාරණයක් කරන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව ලොකු කුඩා සියලු දෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා රත්මලාන චක්කින්දාරාම පාරේ පදිංචි තනූජ ලීලාරත්න මහත්මයා විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා පරිවේනාධ්‍යක්ෂක විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ජූලම්පිටියේ අවසරයි පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට වැඩවසන සියලුම මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වන දූ දරුවන්ටත් මහත්ම මහත්මීන්ටත් නන් අයරින් උදව් උපකාර කළ සැමටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර දැනට කොරෝනා විෂණයට ගොදුරු වී සිටින රටවාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ නමින් මිය පරලෝකීය සියලු දෙනාටමත් ගරු ස්වාමින් වහන්සේගේ නමින් මියගිය සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීම මේ මහඟු පින්කමට සහ සම්බන්ධ වූ සැමගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටද පෙර ආත්ම භවවලදී අපට හමු වූ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට නෑදෑ හිතවතුන්ටත් බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන්ට ගුරු දෙගුරුන්ට සිය දෑතින් කළ පින්කමක්සේ සලකා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වේවා. මව්බිම සුරැකි පෙර රජ දරුවන්ට හා සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් වෙත්වා. සක්‍ර දේවේන්ද්‍රයාණන් ප්‍රධාන කොට ඇති සතරවරන් දෙවි මහරජවරුන්ටද අප සැම ආරක්ෂා කරන්නා වූ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද ඇතුළු සියලුම දේව මණ්ඩලයට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ තවත් අරමුණක් හැටියට සිහිපත් කරන අතර මේ මහඟු පින්කමට සහ සම්බන්ධ වූ ඔබ සැමට මේ පින උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යෙනුලි ලීලාරත්න සෙනුල් ලීලාරත්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. තනුජ ලීලාරත්න රුක්ෂිණී ලීලාරත්න ශිවන්තිද සිල්වා ශාන්ත ලියනගේ ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. නැසී ගිය පවුලේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊ වේරිස් සීයා හෙලේනා පීරිස් මිත්තනිය ඊ ලිවේරිස් සීයා හෙලේනා පීරිස් මිත්තනිය ඊකේ ලීලාවති මිත්තනිය ඊකේ මිචෙල් සිඤ්ඤෝ සීයා ඊ ලීලාරත්න පියාණන් ඊකේ ප්‍රනාන්දු මෑණියන් රොහාන්ද සිල්වා ඊ මිල්ටන් ලීලාරත්න ඊ නිව්ටන් ලීලාරත්න කර්තේලිස් ලියනගේ කුසුමාවති ලීලාරත්නගේ ලීලාවති ජයවීර බර්ටි අමරසිංහ මහේෂ් පාලිත ජයවීර ඊකේ කමලාවති තරංග සඳරුවන්
ජයන්ත කුමාර ජයවර්ධන සොහොයුරාටද මේ උතුම් ධර්ම දානමය කුසල කර්මයේ සාර්ථක කර ගැනීම සඳහා අන් අයුරින් සහයෝගය දැක් වූ පෙනෙන නොපෙනෙන අයුරින්ද උදව් උපකාර කළ සියලුම සත්වයන්ටද මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. 31 තලයක වාසය කරන සියලුම සත්වයන්ටද සියතින් සිදු කළා වූ උතුම් පින්කමක් හැටියට මේ පින අනුමෝදන් වේවා. මේ පින්කමට දායකත්වය දැක් වූ අපහට ශාසනික රැකවරණය තුන්රුවනි ආශිර්වාදයේ පිළිසරණ ලැබීමටත් නිවන් දක්නා මොහොත දක්වා ධර්මාවබෝධය කිරීමටද ප්‍රඥාවේ කිසිම අඩුවක් සිදු නොවීමටද මේ කුසල් හේතු වේවා. දුක්ඛිත වූ සසර කතරින් එතර වීමට මේ උතුම් පුණ්‍ය ධර්මයන් සියල්ලම අපි සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. තනෝජ ලීලාරත්න මහත්මයා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඒ උතුම් මහා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.